මේක try එකක් දාන්න. පෙන්න්නට කියන්නේ ඕනම තාතික සංඛ්‍යාවකට f කියන ෆන්ක්ෂන් එක ඩිෆරන්ෂියබල් and f dash x equal f එක. ඒක මෙන්න මේ දත්ත ටික දීලා තියෙනවනම් f(x) එකද x දන එක තමයි f(x) එක වාරයක් f(x) දෙක f බිඳුව සමානයි බිඳුව ඊට පස්සේ ඩිෆරන්ෂියබල් x සමානයි බිඳුව f dash 0 සමානයි 1 ඊට පස්සේ එහෙම නම් මෙන්න මේකයි ප්‍රූව් කරන්නේ. ඒතර මේක වාට ෆන්ක්ෂන් එක මොකක්ද කියන එක දන්නේ නැහැ. ඕනම සාධාරණ ෆන්ක්ෂන් එකකට මෙන්න මේ කියන ප්‍රොපර්ටිස් තුන තියෙනවනම් යා ඕනම තාත්තික අගේ පාගෙන ඕනම එක් කියන එකන ඕනම තාත්තිකගේයක් වෙදේවා වැලිුව එක දයා ඩිෆරන්ශියබල් සහ එයාගේ ඩිරවේටව සමාන වන්න ෆංක්ෂන ලිවතර පැත්තන නොක කෙරති මොක්වයි ෆංක්ෂන කන ද කියද ඊට පවෙක් කරනවා EX අවකල්ල කර මොකක් දෙන්න EX එක නොක වෙනමුත් නෑ පොඩි දවුත් කර පොඩ්ඩක් හිත විඩියෝ කෑලි දෙක දාන්න මොකද මේ ගැතින් කලින්ක වැඩලා ස්ටොප් වුණා. හරි එහෙනම් මේක හදන්න. මේක හදන්න ගන්නවා මේවට දෙන දත්ත ටික තමයි එක දන x දෙක මම WhatsApp එකට කොට දාලා දෙනවට තින් බලන්න පුළුවන් සමානයි fx එක වාරයක් fx දෙක උන්ට කියන f බිඳුව අසමානයි බිඳුව ඊට පස්සේ f is differentiable x සමාන ඊට f is differentiable at x equals 0 and f0 f dash 0 equals to මම මේ දත්ත ටික සමරයිස් කරගන්න. මට මෙයාගෙන් කියන්න මොකද? මට මෙයාගෙන් දා ගන්න පුළුවන්. f sorry මම මෙයාගෙන් දැනගන්න දේ තමයි මෙයා මම කෙනෙක් මේකට මේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් දත්ත එක මේකට මුකුත් දන්නේ නැහැ. හැබැයි මගේ තුන්වෙනි එක්කෙනාගෙන් මට කියන්නේ limit x බිඳුවට යද්දී fx ඍණ f බිඳුව යට x ඍණ බිඳුව සමාන 1යි. එහෙම නැත්නම් limit x බිඳුවට යද්දී fx ඍණ f බිඳුව limit සමානයි 1යි. එතකොට මම ඕනම එකක ඩෙරිවේටිව් එකකට මේ ප්‍රකාශනය ලියනවා. එතකොට මම ලියනවා f dash x නැත්නම් f dash a කියලා ඕනම සාධාරණ එක්කෙනෙක්ට
මම ලියනවා f' x කියලා ලියන්න ඕනම සාධාරණ x කියලා එකට ඕනම එක්කෙනාව ලියනවා limit delta goes to 0 fx ධන delta වෙන fx බෙදීම x බෙදීම delta මොකද මේ ඩෙෆිනිෂන් දෙකම සමානයි කියලා පොඩි delta වෘද්ධියක් කරන එකේ කිසිම වෙනසක් නැහැ මොකද මේ මම දෙක ඩෙෆිනිෂන් එකේ කියපු ඩෙෆිනිෂන් දෙකෙන් දෙවෙනි ඩෙෆිනිෂන් එක මේක. ඊට මේක මම ලියා ගන්න පුළුවන් මේ විදිහට. limit delta goes to 0 fx ධන delta ඍණ මම මෙයාව ලියා ගන්නවා f x ධන බිඳුව බෙදීම delta. මම මෙයාව දා ගන්නවා limit delta goes to 0 මට මෙයාව ලියා ගන්න පුළුවන් fx දීපු දත්තයන් පාවිච්චි කරලා f delta. මොකෝ fx ධන delta කියන්නේ fx වාරයක් f delta. මම ඒක දත්තයක් විතර දීලා තියෙනවා. ඍණ මෙතනත් දෙක එකතුවක් තියෙන්නේ fx වාරයක් යට delta. ඔක දැන් f බිඳුව අසමානයි බිඳුව නිසා මෙයා b ටර්ම් එක බිඳුවක් වෙන්නේ මේක ඇල බිඳුවක් වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ fx එකට ඊට ගන්න. එතකොට එයා delta ගේ ස්වයත්ත ඒ නිසා අපිට මෙයා වෙන්නේ ප්ලස් සමානයි limit delta goes to 0 fx වාරයක් f delta ඍණ f බිඳුව බෙදීම delta. මෙයාගේ fx එකට ඊට ගන්න. limit delta goes to 0 f delta ඍණ f බිඳුව මේ මොකද්ද මේ තියෙන්නේ මෙයාගේ මාක්කර සමානතාවක් පේන මෙයාගේ x බිඳුවට මෙයාගේ x වෙනුවට delta තියෙන්නේ විචල්්‍ය වෙනස් වුණා කියලා සීමාව වගේ වෙනස් වෙන්නේ හරියට අනුකලනේ අර තියෙන විචල්්‍ය වෙනස් වුණාට තියෙන අගේ වෙනස් වෙන්නේ නැහැ එකම සීමාව සහ එකම පරාසය සහ එකම සිතේ නම් සීමාව වෙනස් වෙන්නෙත් නැහැ අවකලන වෙනස් වෙන්නෙත් නැහැ එකම අගේ සහ එකම සිතේ නම් විචල්්‍ය මොකක් වුණත් එකම අගේ එන්නවා එන මේක ඇල්ල අනිවාර්යයෙන් මේ තියෙන මොකද්ද මේ නොකිය කියලා තියෙන්නේ මේ නොකිය කියලා තියෙන්නේ f' b එතන මෙයා සමානයි fx කියන එක න තාත්වික සිරය යන මේ ලිමිට් එක සමාන fx කියලා එනවනම් අනිවාර්යයෙන් කියවෙන්නේ ඔක fx කියන්නේ තාත්වික සංඛ්‍යාව මේ අපි දන්න තාත්වික සංඛ්‍යාව එයාගේ සිතේ ඉතින් මොකද වෙන්නේ ඕනම සිතේ තැනකදී මේ අවකලනය කරන්න එන්නේ එම සිතේ උදාහරණේ අපි හැමෝම දන්න e to the power x එයි මේ fx නම් f' x කියන්නේ තියන්න e to the power x ඔය x කියන කියන්නේ ඒ ගානට බෙද පැහැදිලිද ඔය වගේ ගණන් තමයි වාගෙන එන්නේ ඒතර තමන් තියරි එක දැනගන්න ඕනේ ඒක හරියට පාවිච්චි කරන්න අයි මෙතන අර ඩෙෆිනිෂන් ටික යූස් කරන්න ඕනේ නැද්ද? මෙතන කියලා නෑනේ. Let arbitrary function with the following property prove the definition on the text ඔය using definition කියලා නෑනේ කොහොමද? definition එක use කරනවා කියන්නේ මම අවකලන definition එක use කරලා තියෙනවා. මෙතන අවකලන definition එක. මෙතන f'(x) කියන එක definition. f(0) හරි එහෙනම් අර for epsilon greater than 0 කියන එක definition ඒක limit ඒක definition ඒක limit එකේ definition. මම මේ කරන්නේ differentiation. හරි? මම BA කරන්න යන්නේ හැම state and prove the mean value theorem කියන එක මම prove කරන එක මම හිතන්නේ මේ කලින් එක මම කරාගෙන මම ගිය සතියේ නැත්තම් ඔය ගිය සතියේ මම කරා. ඒ නිසා මම ඒක කරන්න යන්නේ නැහැ. 100කට try එකක්ද? 100ක mean value theorem එක එන්න පුළුවන් හොඳ මට්ටමේ ගන්න. ඊට පස්සේම ඔක මෙතන question 6 එක මම කරනවා. 6 එකේ මොකද මේ series ගානක් තියෙනවා සහ series to sequence ගණන් දෙකක් තියෙනවා. ඒ දෙක කරලා ඉවර කළා දාන්න කාට ප්‍රශ්න නැත්නම් මේක නොට් එකක් දාගන්න ඊට පස්සේ ඔගේ C part එකට try එකක් දාන්න මම group එකේ දාලාදී C part එකට try එකක් දාන්න මේක එතන ලියලා
මේක ලියගත්ත කට්ටිය මම ලියාගෙන තියෙනවා මම හිතන්නේ මේක ලියාගත්තේ නේ මම ලියාගත්ත නේද මම හෙලෝ වෙලා ඇති නේද ඔඩි ලැජ්ජ ගන්න කොල්ල කියන්නේ ලැජ්ජ අයි ඕක මේ FX EX කියලා ලියන්න ඕනේ නෑ නේ නෑ නෑ ඒක උදාහරණ විදිහට ඇත්තටම කියලා තියෙන එක කෙනෙක් හරි ආ හරි ඒක ලියන්න ඕනේ ලෝක C පාර්ට් එක try එකක් දාන්න චල් මේක නෙමෙයි C එක මේක මේ C කොටස try එකක් දාන්න මේක C කොටස try එකක් දාන්න ඔය කියලා තියෙන්නේ මේක අර B කොටස මම කරන්නේ නැහැ මොකද ඒක මේ straight time pro දෙමින් ඉන්නල තියෙන එක නිකන් ගොඩම ඉයරිම කැලලක් තියෙන්නේ ඒතර ඔක් කරන්න ඕනේ C කොටස C කොටස කියන්නේ ඒක දෙක තුන හතර කියන ඒ කොන්ස්ටන්ට් හතර 27යි 1 දන 9යි 2 දන 3යි 3 දන ඒ හතර කියන සමානයි බිඳුව වෙන විදිහේ කොන්ස්ටන්ට් හතරක්. ඒ හතර දෙනා හැම වෙනවා නම් prove that there is x not is 0 such that ඔන්න කියන එක කෙනා බිඳුව වෙන කියලා. try එකක් දාන්න. try බලන්න. බලන්න. හරි. දැන් මෙහෙම සීන් එක. මට කියනවා ඒක A2 A3 A4 කියන්නේ ඒක A2 A3 A4 කියන්නේ මෙන්න මේ වගේ වෙන හතර දෙනෙක් 27යි A1 ධන 9යි A2 ධන 3යි A3 ධන A4 සමානයි බිඳුව වෙන ආකාරයෙන් පද හතරලු මට කියනවා මෙන්න මේ හතර දෙනා කියන්නේ ඇත්තට මම නිකන් මෙයා දිහා බැලුවම පේනවා මට මෙයා දැන් 27 නේ මට මෙයා දිහා බැලුවම පේන්නේ 3 මට මෙයා දිහා බැලුවම පේන්නේ 3 වර්ගය මට මෙයා දිහා බැලුවම පේන්නේ 3 මෙයා දිහා බැලුවම 3 බිඳුව ඊට පස්සේ මට දීලා තියෙන මට පෙන්වන්න කියන්නේ බිඳුව කියන තුන කලාපයේ ඇතුලේ x not කියලා කෙනෙක් ඉන්නවා කියලා කියන්නලු 4යි a 1 x not 3 වෙනි බලය දන 3යි a x not වර්ගය දන 2යි a 3 x not දන a 4 සමානයි බිඳුව මම මේව සලකනවා මම සලකන fx සමානයි a1x 4 වෙනි බලය දන a3x 3 වෙනි බලය sorry a2x 3 වෙනි බලය ධන මේ දෙකයි a3x වර්ගය ධන a4x මම අවකලනය කරනකොට f(x) වෙනවා 4යි a1 x වර්ගය ධන 3යි a2x 4x 3 වෙනි බලය 3x 2 වර්ගය ධන 2යි a3x ධන a4 දැන් බලන්න මෙයයි මෙයයි දෙන්නගේ සමානකම පේනවද
දෙන්නගේ සමානකමක් පේනවද? ආ? කතා කරන්න නැතුව නම් බෑ. දෙන්න සමානකමක් පේනවද? ඔය ප්‍රශ්නයක උත්තර. දෙන්නගේ සමානකමක් පේනවා. එතකොට මම මෙහෙම කරනවා. ඊට සමන් සලකනවා f බිඳුව. f බිඳුව. මොකද හැම එකේම x පදයක් තියෙනවා. මොකද ඒකේ a දෙකේ තුන a හතර කියන හතර ගාම x වලින් වැඩි වෙනවා. නියත පදයක් නැහැ යාගේ. f3 ගත්තොත් මට එනවා මම මෙයාව ලියනවා f3 ගත්තොත් මම මේ මෙන්න මේ මෙයාව හොයන්න මම x ලියා ගන්නවා අමුතු විදියට. මම මෙයාව ලියා ගන්නවා fx කියන එක කෙනා x එකක් එළියට ගන්නවා. a 4x තුන්වෙනි බලය දන a 3x වර්ගය දන a sorry a 2 a1 a2 a3x දන a4 x එකක් එළියට ගන්නවා. දැන් මම මෙයාට ආදේශ කරනවා. මට f3 කියන එක කෙනා එනවා. මෙයාට ආදේශ කරාම 3 වාරයක් 3 තුන්වෙනි බලය කියන්නේ 27යි 27යි a1 3 වර්ගය කියන්නේ 9යි 9යි a2 මෙතන 3 කෙලින්ම 3යි a3 දන a4 මට දත් එක තුල දීලා දෙනවා මෙයා බිඳුව. දැන් මොකද? fx කියන එක කෙනා සමානයි බිඳුව when x equals a so x equals 0 and x equals 3. දැන් මෙහෙම වෙනවා නම් ඒ කියන්නේ ඒත් එකම fx is continuous in 0 3 process interval and differentiable in 0 3. ඒකට කෙලින්ම කියන්න පුළුවන් මොකද අපි දන්නවා පොලිනෝමියල් එකක් කියන්නේ ඕනම වෙලාවක කන්ටිනියස් සහ ඩිෆරන්ෂියබල්. ඒක සාමාන්‍ය දෙයක්. මොකද fx කියන සිතයක් කියන්නේ මේ ඩිග්‍රියෙන් පොලිනෝමියල් එකක් කියන්නේ අනිවාර්යෙන් කන්ටිනියස් සහ ඩිෆරන්ෂියබල්. මොකද්ද මේක මට කියන්න බෑ. කෙලින්ම මට කියන්න by Rolle's theorem. There exists x naught in 0 3 such that f dash x naught equals 0. දැන් මොකද? කෙලින්ම ආදේශ කරන්න මෙයාගේ f dash x කියන්නේ මෙයා. ආදේශ කරන්න f dash x naught සමානයි 4යි a1 x naught තුන්වෙනි බලය දන 3යි a x naught දෙක වර්ගය දන 2යි a තුන්වෙනි බලය sorry a3 x naught plus a4 equals 0. අපි නිකම්ම ඒක කෙලින්ම අපිට කියන්න කොහොමද කෙලින්ම රෝල්ස් තියරම් එක දාන්න දත්ත ටික එහෙම දීලා තියෙන ඒක අපිට දැක්කට පස්සේ මේ මොකද්ද මේ කියන්නේ කියන එක. තව කතාව දැන් මේක රෝල්ස් තියරම් එක දාන්න එක අල්ලගන්න හේතුව තමයි මීන් වැලියු තියරම් එක උඩ ඔප්පු කරලා දෙන එක නම ගවන්නකො මීන් වැලියු තියරම් එක කිසිම දෙයක් අර බිඳුවට සම්බන්ධ නැති දෙයක් කියන්නේ මීන් වැලියු තියරම් එක කියන්නේ මේ මොකක් හරි ෆන්ක්ෂන් එකක් මෙහෙම තියෙනවනම් එයාගේ මේ එයා කන්ටිනියස් නම් ab කියන ඉන්ටර්වල් එකේ අර f dash c කියලා එක්කෙනෙක් ඉන්නවා කියලා ab අතර අර මේ එයා සමාන වෙනවා f b ඍණ fa බෙදීම් b ඍණයට. දැන් අනුක්‍රමණය සමාන වීමක් ගැන එතන කියන්නේ. එතන බිඳුවට සමාන වීමක් ගැන කතා කරන්නේ. හැබැයි රෝල්ස් තියරම් එක තමයි කියන්නේ ab ගේ ෆන්ක්ෂනල් ලිස්ට් එක සමානයි නම් එයා කන්ටිනියස් නම් ඒ දෙන්න මැද්ද පොයින්ට් එකක් තියෙන්න ඕනේ කියලා ඒක ඩෙරිවේටිව් එක 0 වෙනවා. එතන මේ සමානයි බිඳුව කියන තැනින් තමයි මම අල්ලගන්නේ. මට දාන්න තියෙන රෝල්ස් තියරම් එක. හරිනේ? ඒකට අදාළ දත් ටික මම ගොඩනගා ගැනීම තමයි කරන්නේ. කෙලින්ම මට ගාණ දෙන්නේ මේ අර මේ පොත් මම මට මේක කරලා පෙන්නන්නත් ඕනේ. මොකද ඔයගොල්ලන්ට පේපර් එක කෙලින්ම දෙන්නේ නැහැ ෆන්ක්ෂන්ස් ටික දීලා මේ පේපර් එක කොහෙම හරි මේ මෙයා AB දිගට මෙයාගේ වැලියුස් ටික සමානයි. ඒක නිසා මේ මෙහෙම වෙනවා කියලා පෙන්නන්න කිසිම වෙලාවක දෙන්නේ නැහැ. අර දිලිටන ගාණ ඇතුලේ අපි දකින්න ඕනේ මොකක්ද දාන්න තියෙන්නේ. හරි? ඔක try එකක් දාගන්න. එනක නෝට් එකක් දාගන්න. ඊට පස්සේ මම කොහොමම මේකේ තියෙන සීරීස් ගණන් දෙක try මේකක් දානවා. අයිය මෙහෙම කෙලින්ම ෆන්ක්ෂන් එකක් දුන්නට පස්සේ ඒ කියන්නේ ෆන්ක්ෂන් එක අපිට හදා ගන්න පුළුවන් නම් කෙලින්ම මේක ඩිෆරන්ෂියබල් මේ කන්ටිනියස් කියලා කියන්න පුළුවන් නේ මේක අගයක් කර අපිට පේන්න ගන්න පුළුවන්. ඒකට අගයක් පේන්න ගන්න පුළුවන් කියන්නේ මේකද සාමාන්‍යයෙන් ඕනම මගේ n ටික පොලිනෝමියල් නේ මෙතන තියෙන නැත්තම කතාව.
මේක ඩිග්‍රී එක ෆෝවිච්ච ඒ මොකක්ද මොකද කිව්වේ වචනේ nth degree polynomial ඕ මාත්‍රයෙන් වූ බහුපදය ඒ මොකද්ද මාත්‍රයෙන් වූ බහුපදයක් කියන එක ඉංග්‍රීසියෙන් කියන හැටි ඩිග්‍රීත් nth degree polynomial හරිද ලොකු දේවල් කියන්නේ හරි ඒ වගේ එකක් කොහොමත් කන්ටිනියස්ෙන් ඔව් ඩිෆරන්ෂියල් ඒක අපි හොඳටම දන්න සේත නේද polynomials sin x cos x ඊට පස්සේ e to the power x ln x හරි වගේ අපි හැමතිස්සෙම දන්න ඒවා අපි සාමාන්‍ය in general දැන් සාමාන්‍ය අපි ගමුකෝ අවකලනය කරද්දී අපි කොහොමද ඒවල් කරන්නේ අපි අවකලන සංඛ්‍යා 10ක් අරගෙන අපි හොඳටම දන්න ඒවා අපි කරන්නේ ඇත්තටම අවකලනය කරනවා කියලා කරන්නේ අර දීලා තියෙන සංකේතය අපි දන්න අවකලන සංඛ්‍යා ගස්සන ලියන්න හදා ගන්න ඔය විතර අපි දන්නේ ජෙනරල් එක අපි ජෙනරල් ඒ විදිහට අපි දන්න දෙයක් අපිට මේ ගන්න පුළුවන් නම් මේක ඇතුළේ කෙලිම පොලිනෝමියල් එකක් දැක්කොත් අපිට කෙලිම අපිට කන්ටිනියස් කියලා වෙන මොකෝ කරගෙන ඉන්න ඕනේ අපිට කන්ටිනියස් කියලා පෙන්නන්න කන්ටිනියස් කියලා ගන්න බෑ ඊට පස්සේ පොලිනෝමියල් එක මොකද කියනකොට show that every nth degree polynomial is continuous කියලා පෙන්නන්න කිව්වොත් කෙලින්ම ගන්න වාඩේ nth degree polynomial අපි දැකලා තියෙන ඕන තරම් ඒක කන්ටිනියස් කියලා හැම දෙයක් බෑ ඒකකොට ඩෙෆිනිෂන් එක පෙන්නන්න ඕන කන්ටිනියස් කියලා දැන් මේ වගේ තැනක් කෙලින්ම ගන්න පුළුවන් මොකද මේ වගේ තැනක ඒක නෙමෙයි ගන්න ලොකු වේදීම රොල්ස් තියෙනවා මොකද හරි ඒ ගාන එක තේරුම් ගන්න ඒතකොට සයින් කොස් ඒවා මොනවද තිබ්බත් පුළුවන් නේ ඔය වගේ තැනකදී කන්ටිනියස් කියලා ගන්න පුළුවන් දැන් ඩිෆරෙන්ෂියබල් ගානක් හදද්දී ලිමිට් වල එන ගොඩක් රිසල්ට්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද එතන ඩිෆරෙන්ෂියල් ගානක චෙක් කරන්න ඩිෆරෙන්ෂියල් නොලෙජ් ඩිෆරෙන්ෂියේෂන් නොලෙජ් හරිනේ හරි අයි ඒක මේ අර ඒ වචනේ පොඩ්ඩයි කියනවද nth degree polynomial මේක අපි කියන්නේ මේක ලියන්නකෝ පොඩ්ඩක් මේක තියෙන්නේ මේක නම් 4th degree polynomial fourth degree හරි අපි degree and polynomial කියලා කියන එක ඕන විදිහට කියන්න පුළුවන් ඉතින් මේ grammatically හරියට දන්නේ මම හිතන්නේ ඔක 4th degree polynomial කියලා කියන nth degree polynomial තමයි degree and polynomial කියලා කියනවා අර ඒකයි කියනවා අර ඒක තමන්ට කැමති විදිහට ඒක කන්වින්ස් කරලා දාගන්න කෙනෙක් ඒක බුක්ස් වල ඉතින් ඔක් කියනවා මේ අර ඇන්ටි මොකද්ද සීන් එක ආ ඇන්ටික්ලි මාත්‍රේ ඒකට කියනවා මාත්‍රය කියන්නේ degree කියන මාත්‍රය n මාත්‍රයක් සහිත බහුපදශ්‍රිතයක් ඇන්ටි පොලිනෝමියල් නෑ නෑ anti polynomial nth degree polynomial ඒකට වගේ අන්න n හරි nth degree හරි ඒක හරියට වුණා සිංහල කියව පොඩ්ඩක් තේරෙන්නේ මාත්‍රයෙන් වූ බහුපදයක් කියවට පස්සේ අරක nth degree වෙන්නේ මොකද හරි මම හිතනවා දැන් ඕක ලියා ගන්න වෙලා ඇති කියලා පස්සේ මම මේක ෂෙයා කරන්න පොස්ට් කරන්න ෂෙයාරින් කරනවා මොකද මේ ඔක try එකක් දාන්න ඔය තැන යවුවට දාපු sequences ගන්න sequences ගානේ පළවෙනි කෑල්ල මට හදන්න නැති තුනා හදන්න නැති නැතන ඒක නෝකල නිකම්ම හදාගන්න පුළුවන් උඩ කෑල්ල නිකම්ම ඩෙෆිනිෂන් එකෙන් ඔප්පු කරන ගත්තේ නික නෙමෙයි sequence කියන පස්සේ terms ගන්නම් කවුද මේක ඒකම කරන්න ඒ කෑල්ලෙම ඒකයි b එකයි ඔගේ යට කැලි දෙකක් කරන හැටි කියන්න අර වගේ සීන් එකක් කලින් සෙට් කරලා ආ ටේලර් පොලිනෝමියල් ටේලර් පොලිනෝමියල් කියන්නේ වෙනම එකක් ටේලර් පොලිනෝමියල් අපි කරන්නේ යම්කිසි ෆන්ක්ෂන් එක වැලියු එකයි ඩෙරිවේටිව් සෙට් එකයි යම්කිසි පොයින්ට් එකක් ගන්නවා නම් ඒ වටේ වැලියුස් ටික කියන එක තමයි ටේලර් පොලිනෝමියල් එක කරන්නේ ටේලර් පොලිනෝමියල් අරගෙන මේ ෆන්ක්ෂන් එක හදනවා ඔව් ඒ ටේලර් සීරීස් කියලා අපි කියනවා නිකන් ටේලර් සීරීස් එකක් කියලා එතකොට ටේලර් සීරීස් එකේ ඒවා එක්ස්පෑන්ඩ් කරන පොයින්ට් එක 0 නම් අපිට මැක්ලෝඩන් සීරීස් කියලා ලියන්නට යනවා ඩිස්ප්ලේ කරන්නේ WhatsApp එකෙත් ඕකනට ෆොටෝස් ටික නම් දාලා ඇති මේ පුළුවන් නේද ලිමිට් එකේ පුළුවන් ඒක හදන්න. එතකොට මේකේ කියලා තියෙන්නේ මෙහෙම එකක්. sequence an කියන sequence එක
positive terms ට තියෙන්නේ. Hmm. හරි. sequence එක positive terms වල තියෙන්නේ. ඊට පස්සේ මට කියනවා limit n goes to infinity n equals L නම් මට පෙන්වන්න කියනවා limit n goes to infinity n equals root n equals root L. මට definition එක ලියනවා for all epsilon greater than 0 there is n not greater than 0 such that n greater than n not मैं apply කරනවා n minus L less than epsilon. හරි. මම මෙතන නැත්තම් මෙතන මාක් එකක් තියෙනවා මේක එතනට දාගන්න. මොකද දාන්නද තියෙන්නේ. ඊට පස්සේ මේ n minus L කියන එක මාපාංකය සලකනවා. මේ පාට මට පෙන්නන්න ඕනේ මෙයා. Oh. We have to show that there exists n1 greater than 0 such that n greater than not implies මෙයාට ඉන්නේ මට මෙයා පෙන්නන්න මම මෙයාව ලියනවා මෙහෙම මම මෙයාව ලියනවා නේද මේක අවුලක් තියෙනවා implies අවුලක් තියෙනවා නේ නෑ නෑ අයිය මේ we have to show that such that n විශාල බිඳු implies මූලනේ එන්න ඕනේ ඔව් implies නෑ නෑ implies so ඒ කියන්නේ මෙයාට මට පෙන්නන්න තියෙන්නේ මෙයා implies මෙයාව හරි less than මෙයා ගැන පෙන්නන්න ඕනේ එතන මම මෙතන ගන්න epsilon epsilon එකට දාලා තියෙමුකෝ මම epsilon කරා මෙයා ගැන හදාගෙන ඉන්නවා එතන මට එනවා මෙතන මෙයා පුඩා ගන්න epsilon over වර්ගමූල an plus root 10 දැන් මම වන්න දැන් මෙයා මෙහෙම ගත්තට පස්සේ මේ delta n ගෙන්ද ඊට තමයි මෙතනින් ගන්න පුළුවන් root an minus root l මට මෙතන ගන්න පුළුවන් මෙයා කුඩයි epsilon over root l වලට වඩා මොකද අපි දන්නවා මෙයා අනිවාර්යෙන් positive නේ අපි සාමාන්‍ය වර්ගමූලය කියන ෆන්ක්ෂන් එකේදී positive value එක විතරයි සලකන්නේ. ආ ෆන්ක්ෂන් එක කියලා ඩිෆයින් කරලා. ඒ ෆන්ක්ෂන් එක කරගන්න බෑනේ අපිට. දැන් දෙකම ගත්තොත්. සමහර එක මම හිතන්නේ කියලා ඇතිනේ. සමහර රූට් එක ගන්නදී අර positive එක විතරයි සලකන්නේ කියලා. දැන් ෆන්ක්ෂන් එකක් වෙන්නේ. මොකද එකම value එකට අගයන් දෙයක් වෙනවා. ඒතර positive value එක විතරක් ගන්නකොට අපිට එයා මේ epsilon over root l ට equal කරන්න පුළුවන්. ඒතර මෙයාත් අනිවාර්යෙන් positive. මොකද මේ මෙයාගේ value එක කියන්නේ මෙතන මේ මෙහෙම මේකක් තියෙනවා නැත්නම් අපිට මේක කොහොමත් නැතුව ඕන ලියන්න පුළුවන්. මෙයාව මට ලියා ගන්න පුළුවන් මේ විදිහට ඕන. ඒක මොකුත් කරන්න නැතුව මට ලියන්න පුළුවන් මෙයා මෙහෙම ලියලා root n plus root l මෙයා විශාලයි root n plus root l modulus ඊට වඩා root n එහෙම ගත්තම මැදට දාගන්න බැහැ. මේ ඇරේ දෙර තමයි යන්නේ. මම දාගන්නවා epsilon epsilon එක කියලා. එතකොට මෙතන මට මෙතනින් දාගන්න පුළුවන් මෙයාව මේ වර පැත්තට අරන් ගියොත් කෙලින්ම කලින් වගේ යට root an plus root 2. එතන මෙයා අනිවාර්යෙන් මෙයා greater than epsilon over root l හේතුව මෙයා plus නිසා. එතන මොකද වෙන්නේ? එක delta n delta n not කෙනෙක් කෙනාගේ මට epsilon වලට කුඩයි කියලා ගත්තම මෙයාම apply කරගන්න පුළුවන්. හැබැයි මට මෙතන මෙහෙම එකක් වෙන්නේ. මම මෙතන මේ ලිමිට් එක හරිය නිසා මට මෙතනට ඕන පොසිටිව් වැලියු එකක් දාන්න පුළුවන්. මම ඉතින් epsilon වෙනුවට මම මෙතනට දානවා root l times epsilon. එතන මෙතනට එනවා root l times epsilon. එතන මෙතනට එන්නේ root l times epsilon නව epsilon. එතන මෙයාට නේ. අපලයි. එතන මට එනවා root a minus root l less than epsilon. එතන මට එනවා for all epsilon greater than 0 there exists n not greater than 0 such that n greater than n not may imply කරනවා an root n minus root l less than epsilon. එමිට තමයි කියනවා limit n goes to infinity root n equals
අයියේ මේ ඕකේ මේ දැන් අපට කෙලින්ම ගන්න බැයිද මේ මූල an ඍණ මූල l ට වඩා an ඍණ l විශාලයි කියලා ගන්න පුළුවන්. එයාගේ මාපංග විශාලයි. ඊට වඩා යා විශාලයි කියලා ගන්න පුළුවන්. ඔයා කොහොමද කියන්නේ root a an ධන l එක ධනනේ. ඒක ධනනේ කොහොමද? ඇයි හරි ඒ ධනය එයා දර වුණාට එකට වඩා අඩු වගේක් root a plus root l කියන එක න සමාන ඉන්කම් 0.7 වගේ 0.7 0.5 වගේ එකක් විතර වැඩි කරලා එනවා අඩු වෙනවා. ඔව්නේ. එතකොට ඔව් හරියට. ඒක දාගන්න. ඊට පස්සේ try කරන්න දෙවෙනි එකට. try එකක් දාලා දෙවෙනි එකට ඔක මම ලියා ගන්නවා වෙලාවක් තියන්න. විනාඩි 10ක් විතර තියලා දෙවෙනි එක මේ එකේ part 2 එක කරන මම හිතන්නේ ඔයගොල්ලෝ ෆොටෝ එක WhatsApp එකේ ඇති. එහෙම නැත්නම් එපිට ළඟ දෙන්න පොඩ්ඩක් බලුවත් කමක් නැහැ මේ දැන් මේක YouTube එකේ බලන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද දැන් මෙතන ගාන දන්න ඕනකට පස්සේ ටක් කරලා පස්සට ගිහලා බලන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒක මම මේ WhatsApp එකේ දැම්මේ. මේකේ තත්ත්වයට පේන්න ඕන මම හිතන නෙත් ගන්න. මේකේ දැන් දෙවෙනි කොටස try එකක් දානවා. ඒත් එක්කම B part එක ගණන් දෙකක් එහෙම දාගෙන ඔය එකත් මම එහෙම ඩිස්කස් කරන් යනවා. ඕකේ පොඩ්ඩක් යට එක try එකක් දාන්න. ඊට පස්සේ මම අර ඒ තුනම එකවර ඩිස්කස් කරගෙන යනවා විනාඩි 5ක් විතරදී. ලියාගත්තනේ කට්ටිය. මේක ඩිස්කස් කරන්න. අපි දන්නවා මේ කියන්නේ මෙහෙම එකක් දීලා තියෙනවා. sequence එක in සමානයි root n times root n plus k minus මම මෙයාව ලියා ගන්න උඩයට දෙකම මෙයාගේ ප්‍රතිපද මෙන්න මේ කැලේ ප්‍රතිපදේ වැඩි කරනවා. ඊට මට යනවා root n එයාට මෙතන root n plus k plus root n ඊට උඩේ නමට n plus k minus n මට මෙයා එනවා k times root n එට root n plus k plus root n ඊට පස්සේ මම මෙයාගේ වර්ගය සලකනවා. එතන මම මෙයා ගන්නවා root n එක. එතකොට මම n කියන එක නමට මෙයාගේ වර්ගය. මෙයා සමාන k squared n. යට මෙයාගේ වර්ගය කියන්නේ n plus k plus 2 times root n plus k plus n. දැන් මෙයා එනවා k squared n යට 2n plus k plus 2 root n squared plus n.
මේ විදිහට ඊට පස්සේ මම කරන limit n goes to infinity an මෙයා equals උඩට දෙකම n ගෙන් බෙදෙනවා ඔන්න k squared යට 2 divided by මෙයා n වලින් බෙදුවාම යට 2 plus k divided by n plus 2 times n squared plus nk යට n squared සම්පූර්ණ වර්ගමූලකුණ. ඒතර මේක ඇතුළේ බෙදුනාම මෙයා ලිමිට් එක ගියාට පස්සේ මෙයා බිඳුවට යනවා. මෙයා බිඳුවට යනවා. මෙතන එනවා මෙයා මේ 1යි. මෙතන k බෙදීම ඉන්නලා මෙයා බිඳුවට යනවා. මෙතන මේ පාර්ට් එකෙන් එකක් එනවා. එතන මෙයා එනවා. මෙයා සමානයි කියලා k squared යට 2 plus 2 4යි කියන්නේ. දෙක දෙන දෙක 4යි කියලා එනවා. එතන k squared divided by 4. ඒ අර k බෙදීම 4ක් කරන්නේ. එතකොට එතන මම දාන limit n goes to infinity a n divided an කියන එක කෙනා සමානයි මේ වර්ගයේ බෙදීම 4. මෙයා විශාලයි බිඳ. ඉතින් අපි දන්නවා ඕනම n කියන පොසිටිව් වැලියු එකකට root n plus k කියන එක කෙනා විශාල root n ට වඩා. ඒ කියන්නේ මෙන්න මේ ටර්ම් එක අනිවාර්යෙන් පොසිටිව් ටර්ම්. ඒක නිසා කලින් කියපු දේවල් වලට මේක ගැලපෙන්නේ. මොකද මෙයා කොහොමත් මෙයාගේ වර්ගය මං ගත්තම ඕනම සංඛ්‍යාවක් මෙන්න 8 කියන මම මෙයාගේ වර්ගයනේ ගන්න. යම් කිසි එක්කෙනාගේ වර්ගය. මම මේ ගත්ත එක්කෙනාගේ වර්ගය ගන්න. මෙයාගේ වර්ගය. වර්ගය ගන්නවා කියන්නේ අනිවාර්යයෙන් මෙයා පොසිටිව්. එහෙනම් එයා පොසිටිව් ටර්ම් එක root 10 කියන්නේ පොසිටිව් ටර්ම් එක. ඒතර එයාගේ root මේ එයාගේ root 10 එකත් අනිවාර්යෙන් පොසිටිව් එක්කනේ. ඒතර මට මේක ආවට පස්සේ මොකද වෙන්නේ? මට කෙලිම ගන්න limit n goes to infinity root an කියන්නේ මෙයාගේ root 10. ඒ වර්ගයේ බෙදීම. එයා සමානයි k divided by සීමා වෙනවා k විදිහට දෙයක් තියෙනවා. ලොකු දෙයක් නැහැ. ගානේ කියලාම තියෙනවා. use the part 1 කියලා. ඒක ගන්න තියෙන්නේ එයා වර්ග කරලා වර්ගයේ ලිමිට් එක අරන් ආයෙ වර්ගමූලයේ ලිමිට් එක මෙයා කියලා පෙන්නන්නේ. නැත්නම් එච්චර දුර යන්නේ නැතුව මම හිතන්නේ මේක මේ පළවෙනි කීටයක් අමාරු. මොකද කෙලින්ම උඩට දෙක මෙන් ගේ බෙදුවොත් මේක ඔප්පු කරගන්න අමාරුයි. හැබැයි වර්ග කරලා කරාට පස්සේ ඊතර වගේ ලිමිට් එක ලේසියෙන්ම කැල්කියුලේට් කරගන්න පුළුවන්. මට යට එකත් උඩට කෙලින්ම කැල්කියුලේට් කරත් වෙනවා. කෙලින්ම root 10 ගේ උඩට දෙකම බෙදලා ලිමිට් එක දැම්මත් මෙන්න මෙයාට ඒත් වල උත්තරය එනවා. මෙයාගේ දෙකම උඩට බෙදුවම මට එන්නේ k යට එක ධන k බෙදීමෙන් ධන 1. එතන මේ n ඉන්ෆිනිටි එකට යවුවාම k බෙදීම දෙකකට උත්තරය එනවා. එහෙම ගන්නත් පුළුවන් නැත්නම් අර විදිහට ගන්නත් පුළුවන්. දෙකෙන්ම වාට උත්තරේ ගන්න පුළුවන්. මං ඉතින් අර ගාන කියලා තියෙන විස්තර පාර්ට් එක මේ විදිහටම කියනවා. අතර මුලින්ම කන්වර්ජන් කියලා පෙන්වන්න උවමනාවක් නැහැ. මොකද ගානේ උඩේ කිය අපි ගන්නවා කියලා. ගානේ උඩේ කිය අපි පෙන්වන්නේ root an කියන එක නෑ l එක නේ n කියන සීක්වෙන්ස් එක කන්වර්ජන් නම් ඉතින් ලිමිට් එක තමයි n කියන එක නේ කන්වර්ජන් කියලා පෙන්වනවා. මෙතන යාගේ ලිමිට් එක හොයලා පෙන්වනවා. ඉතින් n කියන එක නා ලිමිට් එක තියෙනවා. අනිවාර්ය root n ට ලිමිට් එක තියෙනවා. මෙතන එක්කනේ ප්‍රශ්නයක් කාලා තියෙනවා. මෙතන මුලින්ම කන්වර්ජන් කියලා පෙන්වන්න ඕනේ නැද්ද? කන්වර්ජන් එක find its limit කියලා තියෙන නිසා. ඉතින් limit n goes to infinity limit එක exist වෙනවා කියලා කියන්නේ මෙතන කන්වර්ජ් වෙනවා නේද? හරි? ලිමිට් එක තියනවා කියලා අපි පෙන්නුවොත් යකින් ඉන්ෆිනිටි වලට ඇද්දි ආයි කන්වර්ජන් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ලිමිට් එක හොයාගන්න බැරි තැනක තමයි කම්පැරිසන් ටෙස්ට් වල මොකක් හරි දෙයක් පාවිච්චි කරලා කන්වර්ජන් කියලා කියන එක වෙනම දෙයක්. කන්වර්ජන් වල ඩයිවර්ජන් කියලා කියන එක ලිමිට් එක හොයන්න. තමයි ලිමිට් එක හොයලා පෙන්නුවොත් ආය කාටවත් කියන්න බෑ ඩයිවර්ජන් කියලා. කන්වර්ජන් එකේ කියන්න බෑ. මොකද ඩෙෆිනිෂන් එකේම කියන්නේ n goes to infinity limit exists and it is real it is converged. මේ ලිමිට් එක exist වෙලා ඒක රියල් නම්බර් එකක් වෙනවා නම් ලිමිට් එක සීක්වෙන්ස් එක කන්වර්ජ් වෙනවා. ඉතින් ලිමිට් එක මම තියනවා කියලා පෙන්නලා ඉවරලා යාගේ රියල් නම්බර් හොයලා පෙන්නුවට පස්සේ ආයෙ කාටවත් කියන්න බෑ ඒක කන්වර්ජන් නැහැ කියලා. එළිම ඩෙෆිනිෂන් එක මෙයා ගන්නවා. කොහොම නෝට් එකක් දාගන්න. ඊට පස්සේ මම කරනවා ඔගේ දෙවෙනි පාර්ට් එක.
අයි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට මේකේ මේ මෙතන මේ අපි මේ සීමාව සලකලා තියෙන්නේ මෙතන මේ ඒන්ගේ ශ්‍රිතයක් වගේ එකක් කියලා හිතලා නේද? අර එන්ගෙන් බෙදලා එහෙම කරලා තරම්. ඔව් ඉතින් ඇත්තටම ඒන් කෙනෙක් කෙනා කියන්නේ මෙයානේ මෙතන ඒන් කියන්නේ වගේ මෙයා. මෙන්න මෙයා. ඒන් කියන්නේ. ඒතර ඒන් කෙනෙක් කෙනා එන්ගේ ෆන්ක්ෂන් එක. ඔය එකම වෙනස තියෙන්නේ fx කියන එක. සාමාන්‍ය අපි ශ්‍රිතයක් ගත්තොත් එයාගේ ඩොමේන් එක වෙන රියල් නම්බර්ස්. හැබැයි මෙතන ඒ කියන්නේ මෙතන ඇත්තට මෙයාව අපිට සලකන්න පුළුවන් fn කියන ෆන්ක්ෂන් of n කිසිම අවුලක් නැහැ. හැබැයි n කියන්නේ integers තමයි. හරි. හරි. අර මොන ඔව්, තාත්තට ඔතන කියන්න integers. හරි. මෙතන integers. අර දැන් මෙහෙම එකක් තිබ්බොත් එම් දැන් හිතන්න මේ n වෙනුවට උතන x තිබ්බ කියලා. කියන උතන n තියෙන හැමතැනම x තිබ්බ කියලා හිතන්න. ඔව් ඔව් හරි. එතකොට හරි. එතකොට ඒ ශ්‍රිතයේ ලිමිට් එක ගත්තත් අපට එන්නේ ඔයගේම නේද? ඔයත් ඒකමයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. අනන්තයට. ආහ්. ඉතින් එන්න අනන්තය යනකොට මං එයා රියල් නම්බර් එකක් වුණත් මොකද්ද අපි කිව්වොත් මේ ඒක එයා රියල් නම්බර් එකක් වුණත් එහෙම නැත්නම් එයා මේ ඉන්ටිජර් එකක් වුණත් වෙනසක් නැහැ ආහ්. එහෙම වෙන්න පුළුවන් නේ. නේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ යගේ අති විශාල වෙන්න. ඒ අර තියරම් එකේ තියෙන ඕනම රියල් මේ නම්බර් එකට වඩා විශාල වෙන ඉන්ටිජර් එකක් තියෙනවා අනිවාර්යයෙන්. එතකොට අපි රියල් මේ නම්බර් එකක් විතර අනන්තයට යවුවත් එයාට වඩා මේ ඉන්ටිජර් එක අනිවාර්යෙන් තියෙනවා. ඒතර අපිට මේ ලිමිට් එක අනන්තයට යද්දී මේ එක්ස්ට්‍රා වෙන්න එකම ඒ ඉන්ටිජර් එකකට අනිවාර්යෙන් හරියනවා. හරි. හරි. එතකොට මේ මෙතන දැන් අර අපි කලින් එකේ මේ ඉන්ටග්‍රල් ටෙස්ට් එකේ ගත්ත විදිහට එතකොට මේ මෙතන මේවා එකතුවට වඩා ෆන්ක්ෂන් එකේ අනුකලනයේ එකතුව විශාල හෝ සමාන කියන දෙකම වෙන්න පුළුවන්. සමාන වෙන්නේ නැහැ නේ. මම ඇදලා වෙන්න ඕනේ කන්ටිනියස් වයිස් කවදාවත් සමාන වෙන්න විදියක් නැහැ. මොකද අපි 2D ස්ට්‍රයිප් ප්ලස් වලකට අනිවාර්යයෙන් විශාල වෙන එක තමයි වෙන්නේ. ඒත් අපි කියන්නේ ඒක එතන සමාන වෙන්නේ නැහැ. ඉන්ටග්‍රල් එක ෆයිනයිට් වෙනවා නම් අනිවාර්යෙන් අර පදවල එකතුව ෆයිනයිට් වෙනවා. අර මම අතන සීක්වෙන්ස් එකයි ඉන්ටග්‍රල් එක වැලියු එක අතර කියන්නේ නැහැ. මම කියන්නේ අනිවාර්යෙන් ඒරියා එකට වඩා අර එකතුව අනිවාර්යෙන් අඩුයි. එහෙම අඩු වෙනවනම් ඒරියා එකත් ෆයිනයිට් වැලියු එකක් නම් ෆයිනයිට් පොසිටිව් වැලියු එකක් නම් අර පදවල එකතුවත් අනිවාර්යෙන් ෆයිනයිට් පොසිටිව් වැලියු එකක් වෙන්න ඕනේ. ඊට වඩා අඩු. මෙතන ඒරියා එකටත් මෙතන ඒරියා ගන්න මෙතන සීක්වෙන්ස් මෙතන කතා කරන සීක්වෙන්ස් එක. හරි. අර ෆන්ක්ෂන් එක ගත්තොත් ඒකේ මේ සීමා වෙන්නේ තරක නේද? ඔයත් ඔකමනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් මේකමනේ. ඔය මේක. මේ එතකොට අනුකලනය. එතකොට ෆන්ක්ෂන් එකේ අනුකලනය. අනුකල. හරිනේ? හරි. දැන් ඔය දෙක ලියාගෙන යටතකට try එකක් දාන්න series වල. මම හිතන්නේ ඊළඟට මේක දාගෙන ඊට පස්සේ මම අනිත් කැටත් කරන්න. ඒකට අපි කරමු පළවෙනි එක. මෙතන මේක ලියාගෙන ඉවරයි නේද කලින් එක? ලියාගෙන ඉවරයි නේ මේක? ඔව්. ඔව්. මේක කරමු අපි. මට පෙන්නන්නේ කියන්නේ මෙයා මෙන්න පළවෙනි එක තමයි මෙයාව කන්වර්ජන්ට් එකට කියන්නේ කියලා. හරි. මට කියන්න for all n ඕනම n කියන ඉන්ටිජර් එකකට දන ඉන්ටිජර් එකකට එකයට n වර්ගින එකයට n වර්ගය කියන එක මොකද වෙන්නේ? එකට වඩා අඩු. අපි දන්නවා 90 කියන්නේ 5 බෙදීම 2. ඒ කියන්නේ මේකේ දීලා තියෙන 5 කියන්නේ 7 න් 22යි කියලා. ඒ කියන්නේ 11 බෙදීම 7යි. මෙයා ආසන්න වශයෙන් 1.5යි ගන්න. 1.5යි 4ක් වගේ. 1.5යි 4ක්. ඒතර එක කියන එක නා 5 බෙදීම 2කටත් වඩා අඩුයි. හරි. එතකොට ත්‍රිකෝණමිතිය පොඩි සම්බන්ධයක් තියෙනවා 90ට අඩු පළවෙනි වෘත්තපාදයේ කෝණ වලට sin θ කියන එක කෙනා කුඩයි හෝ සමානයි θ. සමාන අවස්ථාව වෙන්නේ බිඳුවේදී. ඇත්තටම සීමාව අර sin θ බෙදීම θ එකට යන නිසා සමාන අවස්ථාව බිඳුවේදී ගන්න පුළුවන් සමානයි කියලා.
අනිත් හැම අවස්ථාවකදීම θ කියන කෝණය sin එකකට වඩා විශාලයි. ඒ කියන්නේ අපි දන්නවා මම මෙයාව ගත්තොත් an කියලා. an එනවා sin 1ට n වර්ග. මම bn කියලා ගන්නවා 1ට n වර්ග. එතකොට මට එනවා බිඳුව විශාලයි හෝ සමානයි sin 1ට n වර්ගය විශාලයි සමානයි 1ට n වර්ගය. මේ සමානයි බිඳුව විශාලයි හෝ සමානයි a විශාලයි සමානයි bn all. ඊට පස්සේ මම ගන්න මෙයා let fx equals 1 over x square. මම ගන්නකොට මෙයා consider 1 to infinity 1x square dx. මෙයා සමානයි minus 1 over x 1 to infinity මෙයා සමානයි 1. හරිනේ? ඒ කියන්නේ 1 to infinity 1 over x square dx equals 1 less than infinity. එම නිසා sigma bn is converging. වරහන් ඇතුලේ y මොකෙන්ද? integral s. හරිනේ? එතකොට එයා converge. එහෙනම් එම නිසා by comparison test sigma an converges. එම නිසා sigma sin 1 over n squared is converged. මේක සාමාන්‍ය පෙළ දෙන්න. මේ උසස් පෙළ දෙන්න. මෙන්න මේක. මේක තුන ගැන ගාන හිතන්න දෙයක් නැහැ. ගාන පොයින්ට් එක තියෙන්නේ මෙතන වැදගත් නේ. එතනින් හරි හිතන්න දෙයක් තියෙනවද? ඔය දැන් දෙවෙනි එක try කරන්න. ඒක ලියාගෙන try එකක් දාන්න දෙවෙනි එකට. ඔහම ලියා ගන්න වෙලාව දෙන්න. ඔය හදපු අය ඉන්නවනම් කවුරු හරි දෙවෙනි එකට try එකක් දාන්න. ලියන් ඉවරද කට්ටිය? දෙවෙනි පාර්ට් එක ගැන මෙහෙම සීන් එක. මට ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා. sigma කරන්න නැතවලට එන්නේ sigma 1 over 3n squared 3n 3n අතරනේ බලන්න 29 දැන් මෙහෙම ගන්න ඉතින්. ඒකට මෙයාව ලියන්න පුළුවන්. මෙහෙම මෙයාව ගන්නවා a n කියලා.
an කියන එක නම ලියන්න පුළුවන්. මම යටින් n වර්ගයක් කියලා ඊට ගන්නවා. n වර්ගය ඍණ 2n ඍණ 29. මම මෙහෙමයක් ගන්නවා. අපි අනිවාර්යෙන් ගන්න මේක සාමාන්‍ය ඔයගොල්ලෝ ටිකක් උඩට ඉගෙන ගත්තොත් ඇල්ගොරිතම්ස් හරි කම්පියුටර් ඇල්ගොරිතම් එක කොහොමද ඇනලයිස් කරන්නේ රනින් ටයිම් කොහොමද ඇනලයිස් කරන්නේ අපි තියෙනවා ඕ රොටේෂන්ස් කියලා කියන ඇසිම් මට ඇත්තට මේ වචනේ කියව ගන්නත් නැත්නම් මට ලියා ගන්නත් බෑ ඇසිම් මෙහෙම එකක් ඇසිම්ප්ටොටිකලිද මම දෙක හරියට මට මතක නැහැ ඇසිම්ප්ටොටිකල් අපර් බවුන්ඩ් ලෝවර් බවුන්ඩ් කියලා තියෙන මට ඇත්තට මේ වචනේ ෂුවර් ගන්න නැහැ මොකද සාමාන්‍යයෙන් ස්පෙලිංස් එක මතක නැහැ අපි සාමාන්‍ය මේවා කරන අර මෙහෙමම ගන්න දල වශයෙන් ගන්න අපි මේවා කරන growth order එක කරනවා growth order එක ග්‍රෝත් ඕඩෙක් කියන්නේ ඇත්තම කතාව n කියන එක නා ගොඩක් විශාල වෙද්දි ගොඩක් සිග්නිෆිකන්ට් වෙන්නේ කවුද කියලා. දැන් මේ වගේ ප්‍රකාශනයක් ගත්තොත් ඔයගලන්ට තේරෙන්න ඕනේ n කියන එක නා ගොඩක් විශාල වෙද්දි මෙන්න මේ ටර්ම් එකට සාපේක්ෂව මේ දෙන්න පොඩි. දැන් n කියන එක නා ලක්ෂය වගේ වුණොත් ලක්ෂයේ වර්ගය කියන එක නා ලක්ෂයකට සාපේක්ෂව සෑහෙන්න පොඩි. මේ ලොකු වගේ. 29 කියන එක අදාළම නේද? හරි. ඉතින් මේක ග්‍රෝත් ඕඩර් කියන්නේ අපි මේ වගේ කම් කරනවා O n squared කියලා. O n squared කියන සමානකට theta n squared simple law n squared omega n squared ඔම සෑහෙන ටිකක් තියෙන මේක වර්ගීකරණය කරන මේ විතර මේක නිකන් දන්නවද මේක දැන් growth order n square. එතකොට මේක මෙයා n කියන එක ගොඩක් විශාල වෙද්දි මෙයා n squared එකක් තමයි වෙන්නේ. n වර්ගයට සමාන හැසිරීමක් තමයි ගොඩක් වෙලාට පෙන්වන්නේ. එතකොට මේක අනිවාර්යෙන් වැඩි වෙන සිතයක්. ඒක ඔයගොල්ලන්ට නැති නිසා මේක ඔයගොල්ලන්ට පෙන්වන්න මේක වැඩි වෙන සිතයක් කියලා. ඒතර මම කරන්නේ මම ගන්නවා fx සමානයි x වර්ගය ඍණ 2x ඍණ 29. මට නැත්නම් මෙයාව මේ වර්ගමූලණය කරන්න පුළුවන් මෙහෙම x ඍණ 1 වර්ගය තමයි එහෙම වුණොත් නැත්නම් මෙයා කෙලින්ම අවකල සංගුණ කියන්නකො f dash x සමාන 2x ඍණ 4. ඒ කියන්නේ x විශාලයෝ සමානයි 2 වෙනකොට f dash x විශාලයි බිඳුව. ඒ කියන්නේ x දෙකට වඩා විශාල වෙන හැම වෙලාවකම f dash x වෙනවා විශාලයි බිඳුව. ඒ කියන්නේ fx is increasing after x equals 2. ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් වලින් අපි යන්දොත් x දෙකෙන් පස්සේ අපිට දැනෙනවා නේද මේ ඉන්ක්‍රීසිං වෙන ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ අපිට ඒත් එක්ක මම තුනක් එන්න ඕනේ නේද? තුනක් ඕනේ නේ. තුනක් එන්න වර්ගය ඍණ දෙකක් එන්න. ඒක ඇයි තුන දන්නේ නැත්තේ? ගණන් තුනක් එන තුනක් එන. මෙතන තුනක් එනවා. එතන මෙතනට තුනක් එනවා. එතන මෙතන 6x එනවා. 6x නම් එන්නේ මෙතන 2 බෙදීම 3. හරිද? එන්නේ මෙයා 2 බෙදීම 3ට වඩා ලොකු වෙද්දී ඉන්ක්‍රීසිං වෙන ෆන්ක්ෂන් එක. එතන මම ගන්න මෙහෙම එකක්. 3x වර්ගය ඍණ 2x ඍණ 29 සමානයි 1. ඒ වැලියු එක මම ගත්තොත් එතන මට එනවා 3x වර්ගය ඍණ 2x ඍණ 30 සමානයි 1. කොහොම කෙලිම කැල්ලකින් වැලියු එක හොයනවා. මේ භාගෙදිත් කරේ එහෙමද කොහොමද මේ කෙලිම කැල්ලකින් හෙව්වා. මේ ඒ වගේ කෙනා ඔයාලට කෙලිම කැල්ලකින් හොයන්න පුළුවන් හොඳයි. මොකද මේ කැල්ලක හොයන හැටි දන්නව නේද? දන්නවද කැල්ලකින් හොයන හැටි? කැල්ලක් එන්න තමන්ක. මොඩ් එකේ මොඩ් මේ කියන්නේ ඕගලගේ ඉක්වේෂන් මොඩ් එකට ගිහලා සෝල්ව් කරන්න පුළුවන්. එතකොට ගියාම එක ඉක්වේෂන්ස් හැදෙන්න නේද? ඒක අර ax වර්ගය දන bx දන c කියන මොඩ් එකෙන් කොඑෆිෂියන්ට් එක දුන්නාම මෙයා හොයත හැකියි. 3 2 30. මෙයාගේ ඇත්තටම මෙයා ගේන්නේ x සමානයි 1 ධන හෝරෙන මූල 91 බෙදීම 3. එතන මේක ඍණාගය අපිට කෙලින්ම අයින් කරන්න පුළුවන්. මොකද මේ ඍණාගය අයින් කරන්න පුළුවන් කියන්නේ අපිට ඍණාගයේ වැඩක් නැහැ. මොකද මේ ඍණාගය කියන්නේ අපි සලකන්නේ ධනාගයන් විතරයි. මොකද ෆන්ක්ෂන් එකේ මේ සීක්වෙන්ස් එක පවතින ධනාගයන් සඳහානේ. ඒත් x සමාන අපිට මේක සලකලා ගියම 1 ධන මූල 91 බෙදීම 3. මේ ආසන්න වශයෙන් සමාන වෙනවා. ආසන්න වශයෙන් සමාන වෙනවා. දැන් මඩ කෙල්ලක ගහලා බැලුවොත් ඒ 3.5ක් වගේ. සමහර විතර ඒ කියන්නේ x මෙන්න මේ වගේ තැනක තමයි මෙයා 1 වෙන්නේ. 3.5 1 3 වගේ තැනක තමයි මෙයා 1 වෙන්නේ. તો අනිත් හැම තැනකම මෙයා කර වඩා වැඩි. ඒ නිසා මම ගන්නවා මෙහෙම. for all n greater than 4 මට කියන්න පුළුවන් 3n වර්ගය ඍණ 2n ඍණ 29 කියන එක කෙනා විශාලයි එකට වඩා.
ඒ කියන්නේ n වර්ගයේ වතාවක් 3n වර්ගය ඍණ 2n ඍණ 29 විශාලයි n වර්ගයට වඩා. එතකොට මට එනවා එකයට n වර්ගය 3n වර්ගය ඍණ 2n ඍණ 29 කියන එක්කෙනා කුඩා වෙනවා එකයට n වර්ගයට වඩා. මේ මෙයා විශාල වෙන බිඳුවට වඩා. මම මෙයාව ගන්නවා bn කියලා. මෙයා වගේ a. එතකොට මට බිඳුව විශාලයි. an විශාලයි bn when n විශාලයි. හතර. දැන් මොකද? මම කලින් පෙන්නුවා by previous part sigma bn converges. එම නිසා by comparison test sigma an converges. එම නිසා sigma 3n 4 වෙනි බලය ඍණ 2n 3 වෙනි බලය ඍණ 29n වර්ගය converges. ඒක කරපෙට තේරුණා? ගාඩ හැදෙන්න ඕමනේ. මේ නෝට් එකක් දාගෙන කරපෙට තේරුණාද කට්ටිය? මෙතන මේක චුට්ටක් ගොඩක් පොඩි කොටත් තියෙන ඔයගලන්ට බලාගන්න බැරි වෙනවා. ඒ කරපෙට තේරෙනවද ඔයගලන්ට? ඕක ඉතින් හිතෙන්නේ නැහැ ඒක is. පර ඒක හිතෙන් ඉතින් අර ගණන් කරලා එක්ස්පීරියන්ස් කරන් පුළුවන් කරගන්න ඕනේ. නේද? ඔක දැන් තියෙන්නේ ඇත්තම කතාව. ඔයගලන්ට ඕනම දෙයක මේක මම කියන්නේ ගණන් කියන එක පේපර්ස් කරලා කටපාඩම් කරගන්න කියලා. තමන්ට වෙන්නේ මොකක්ද කියන එක හරියට තේරෙනවා නම් ඕකට වෙන්නේ ගණන් ටිකක් කරලා අවශ්‍ය ප්‍රමාණයට ගණන් හදාගන්නේ අන්තිකින් ටික ගත්තට පස්සේ ඒක ප්‍රමාණයි. අර නැත්තම් ඔයගොල්ලෝ ගොඩක් ඊට පාස් පේපර්ස් එකේ අන්තිම කාලේ කරලා ගිහලා එහෙම තේරුමක් නැහැ. නැත්තම් දැන් මේ පේපර් එක කරා කියලා මේ වගේ මේක පේපර් එකක් එයි කියලා හිතාගෙන එහෙම ගියට ප්‍රශ්න මේ තේරුමක් නැහැ. මොකද ඇත්තම කතාව පේපර් වෙනස් වෙනවා. ඔයගොල්ලන්ට ආරම්භයට ගිය අවුරුද්දේ අපේ අවුරුද්ද කලින් පේපර් එක සෑහෙන්න වෙනස්. අපේ අවුරුද්ද පස්සේ පේපර් එක ගත්තත් අර එකම ලෙක්චර් පේපරත් අවුරුද්ද දෙකක් වෙනස් මොකද? මේ යුනිවර්සිටි එක කියන්නේ ඒක. විතර අපි පස්සේ අවුරුදු පේපර් එක ගත්තොත් අපි අපිට කරපස්සේ මම ඒගොල්ලන්ටත් කියලා පේපර් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඊට පස්සේ අපිට කලින් අවුරුදු පේපර් එක ගත්තොත් ඒක ඊටත් වඩා වෙනස්. ඊට කලින් අවුරුදු පේපර් ඒකත් ඊට වෙනස්. හැබැයි අර ප්‍රශ්නේ තියෙන්නේ Tamanට හරියට තියරි එක බලුවන් නම් ඒකට පේපර්ස් කරාම ඔයගොල්ලෝ බලන්න මොන වගේ ඒරියාස් වලින් දාන්නේ මොන වගේ මට්ටමේ ප්‍රශ්නද හැදෙන්නේ. ඊට ඒ මට්ටමට Taman හැදුනට පස්සේ Taman ඩෙසිම එක්සෑම් එකක් උඩ දාගන්න පුළුවන්. මේක කිසිම වෙලාවක කියවෙන්නේ නැහැ නිකන් අර මොකක්ද ඔබ මේ ප්‍රෑනිති මරාගෙන අර එහෙම ඇස්පතු වෙනකන් එහෙම පාඩම් කරන එහෙම කන්නේ වමද. කරන දේ හරියට කරන්න. ඔයාලා ලොකෝ වලට තමයි ඔයගොල්ලෝ ලෙක්චර්ස් යන්නේ. ඇත්තම තමයි අපි පල්ලා බැච් එකකට ලෙක්චර් ඇටෙන්ඩන්ස් මාරු වෙන මට හිතා ගන්න බැහැ සාමාන්‍යයෙන් අර. සාමාන්‍යයෙන් 100%ක් ඇටෙන්ඩන්ස් නැති වෙන එක සාධාරණයි. 100%ක් හැමදාම එන්නේ ඒක සාධාරණ. ඒක වැඩ සෙට් වෙන්න පුළුවන්. කැම්පස් සාම ඒක දේවල් තියෙන බල හැබැයි ඒ යුනාට මම කියනවා මෙජොරිටි එකක් තියෙනවා. සාම එකකින් කියවෙන්නේ ලෙක්චර් එකට 10ක් 15ක් වෙනවා. හරි. මේක නිසා අර සාමාන්‍යයෙන් ඕනම තැනක මම දකින දේ තමයි ඕගොල්ලන්ට ලෙක්චරෙන් පිට දෙයක් ඇහෙන්නේ නැහැ. ඕගොල්ලෝ ලෙක්චර් එකට ගිහිල්ලා ඒතන නෝට් එක දාලා එකපාර කියන එක තේරෙන්නේ නැති. ගමක් පිළිගන්න. එකපාර මට තේරෙන්නේ නැහැ. දැන් අතරත් අපේ සෙමස්ටර් එකේ කියනකොට ඒක දැන්සින් තේරෙන්නේ නැහැ කෙනෙක්. ඉවලින් නෑ. හැබැයි අර ඒ වෙලාවේ ඉන්න එකේ අර ඔයාට ඒ කන්ටෙන්ට් එක හොයාගන්න ඕනේ. කන්ටෙන්ට් හොයාගෙන ඊට පස්සේ සෙල්ෆ් ස්ටඩි කරන්න. කැම්පස් එකේ ඔයගොල්ලන්ට ඉස්කෝලේ වගේ එන නෝට් එක දීදී ටියුට් දීදී හැම දේ වෙලා කරන්නේ නැහැ. ටියුට් එක දෙනවා හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මේ අර ටියුෂන් ක්ලාස් ටයිප් වෙනවා. එහෙම ගන්න මෙතන තියෙන්නේ. තමන්ගේ සෙල්ෆ් ස්ටඩි කරන්න ඔයගොල්ලන්ට අවශ්‍ය ගයිඩ්ලයින් ටික දෙනවා. ඔයගොල්ලන්ට තියරි ටික දෙනවා. මේක ටික ඊට පස්සේ තමයි සෙල්ෆ් ස්ටඩි කරලා තමන් ෆලෝ කරනවා. ඕගොල්ලෝ මොකද කරන්නේ? ලෙක්චර් එක ගන්නන්නේ ඒක ලෙක්චර් එකට යන්නෙත් නෑ. අන්තිමට ගෙදර ඉඳලා වැඩ කරන්නෙත් නෑ. එක්සෑම් එක වෙලාවට මොකක් හරි පොඩ්ඩක් මේ ලඟ වෙලා මොකක් හරි කරගෙන මාන්සිලා කියලා විභාග කරනවා. අන්තිමට විභාග කරාට පස්සේ තමන්ට තියෙන හැකියාව වෙන්නේ. ඒක කරන්න එපා අපරාධ. මම ඔන්ලයින් ලෙක්චර්ස් වල ඔයගොල්ලෝ ඔන්ලයින් මූඩ් එකකට මට එක්සර්සයිස් ටිකක් දානවා. ඒක කරන්න තියෙන්නේ. මොකද මොකක් හෝ හේතුවක් එතකොට ටික දෙන්නේ. හරි. ඊට පස්සේ ළමන්ට මොකක් හරි මරී කියලා හිතනවා මට මීට වඩා දෙයක් බලන්න ඕනේ කියලා හිතනවා නම් රිෆර් කරන්න. ඔයගලන්ට ඕන තරම් රෙෆරන්ස් බුක් දීලා තියෙනවා. වෙබ්සයිට් එකේ ඕන තරම් පොත් තියෙනවා. ලයිබ් එකේ මම හිතනවා ඇක්සස් කරන්න ඕන තරම් මේ e-journals තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැතුනට ඔයගලන්ට මාරදින මේ e-lib days ගොඩක් ඇක්සස් කරන්න පුළුවන්. මේ UM මේක හරහා ලයිබ්‍රරි එක හරහා. මේ ඒතකොට ඒ වගේ එකට ඕන තරම් රිසෝස් යූස් කරන්න. එකම අවුල තියෙන්නේ මේ තමන් හරියට පුළුවන් කරගන්න.
මේ ඇහෙන්නේ කියලා තියෙන මේ එහෙමනේ. ඇහෙන මේ ඒකයි ඉතින් මම කියන්නේ මෙතන මේක මම හිතන්නේ මේක ලියාගෙන ඉවරද කියලා. දෙකකට දාන්න. ඒක නිසා මේ පුළුවන් තරම් අර තමන් සෙල්ෆ් ස්ටඩි කරන එක ගන්න ප්‍රශ්න කරන්න සහ බැරි දේවල් තියෙනවා නම් අහන්න. ඒක මගේ විතරක් මම කියන ලෙක්චර් කෙනෙක් වුණා කිසිම ප්‍රශ්න නැහැ. බැරි දෙයක් අහන්න කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඔය අනිවාර්යෙන් කියලා දෙන්න. මම ඕන තරම් අහලක් තියෙනවා කියලා දෙලක් තියෙනවා. මේ සමහරක් වෙලාවට කෙනෙක් ගියාම ළඟ තියාගෙන වුණත් කියලා දෙන්න කෙනෙක්. ඇත්තටම මේ උගන්නන මිනිස්සෙක් කැමති තමන්ගේ ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ලෙක්චර් එකක් වුණත් තමන්ට ප්‍රශ්නයක් આવත් අනිවාර්යෙන් අහන්න ඕනේ. නැත්නම් ඒ උගන්නන මිනිස්සුන්ට තේරෙන ටික තනියම උගන්නනවා වගේ නිකන්. මට තේරෙන්නේ මම ස්ක්‍රීන් එකට කතා කරනවා. එහෙම කරන්න එපා. ඒ කියන්නේ මේ ඒක ඇත්තටම උගන්නලම් බලන්න උගන්න බය ඉන්නවනම් දන්නේ නැති අර ප්‍රශ්න අහනවා කියන එක ඇත්තටම මේ ඉන්ටරැක්ටිව් යනවා කියන එක මේ මානසික ප්‍රශ්නයක් උත්තරයක් වෙනවා කියන එක අර උගන්නන එක්කනට ඒක මානසික කන්ෆිඩන්ට් අප් වෙනවා. හරි එහෙනම් මේක මේ නෝට් එක දාගන්න. එහෙනම් මම හිතන්නේ දැන් රියල් තියරි ටිකක් කරා මම විදියට ප්‍රශ්න ඩිස්කස් කරන සින්න දැම්මා. මම හිතුවා ඉතින් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ කියලා ඉතින් හිමා වෙන්නේ නැහැ. ඒ නිසා මම මගේ ප්‍රශ්න ටිකක් කරා ප්‍රශ්න දෙකක් විතර ඒක සාකච්ඡා කරා. හැමදේම පටන් ගත්තා ඉවරණි දෙකුත් තියෙනවා. ඉතින් ඒක අන්තිම සෙෂන් එක මම හිතනවා දෙයක් කරා කියලා. ඒක ලියාගෙන එහෙනම් ලර්ගේ මීටින් නවතුමු. හරි. එහෙනම් මේක මම වීඩියෝ එකට අප්ලෝඩ් කරන ලින්ක් එක දාන්නම්. මේක මේ BN converts කියලා කොහොමද පෙන්වන්නේ? මොකද BN BN converts කියලා උඩදී පෙන්වනවා කියන්නේ. මේ 1 ස්ක්වයර් කන්වර්ජ් කරන ඉන්ටර්වල් ක්‍රෙස්ට් එක උඩ පෙන්වන්නේ. ඔය පාර්ට් 1 එක කරද්දි. පාර්ට් 1 කියන්නේ නේ. ඔය පාර්ට් 1 එක මම පෙන්වන්නේ. right. අයි විභාගෙත් පාට්ටන්න එක කියලා දාන්න පුළුවන්ද? ඔකට මේ පෙන්නුවේ උඩ පෙන්නුවා එහෙම කියලා. ඔව් ඒ හරියට ඔප්පු කිරීම කරන්න ඕනේ. ඒකම ගානේ තමන් උඩ දනක කරලා තියෙනවා නම් ඒ ඔප්පු කිරීම තමන්ට කරා කියලා දාන්න ප්‍රශ්න නැහැ. හරි? ඒ කියන්නේ ඔය වගේ එකද? එහෙම නැතුව දැන් අර එකම ගානේ තිබ්බොත් ඒ prove by මේකේ ඩිෆරෙන්ෂියේෂන් කියලා දීලා ඒ වගේම එකකට දීලා තිබ්බොත් ඒක කරන්න ඕනේ. තමකට එහෙම වෙන්න පුළුවන්. එකම වගේ ශිතයන් දෙක තුනක් දීලා එකම වගේ රිසල්ට් තුනක් ගන්න දෙක තුනක් ගන්න කරේ රටාවක් ගන්න පෙන්වන්න දෙන්න පුළුවන්. ඒ වගේ ලාට තුනම කරන්න වෙනවා. ඒ අරන්නේ මේ වගේ තැනකදී කෙලින්මවට ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පැහැදිලිව දක්වන්න ඕනේ. ඉතින් අර ඔළුවේ තියාගෙන උඩ කරානේ කියලා එහෙම දාන්න බෑ. ඒක දාන්න by result of part 1 කියන එක දාන්න. ඔයගොල්ලෝ වැරද්දි ඒක. ඒතර ඔයගොල්ලෝ ඒක දාන්නේ කෙලින්ම දාන්න. එහෙම මේ දාන එක දක්වන්න ඕනේ. තමන් උඩ කරලා තියෙනවනේ ඒකට ඔයා කන්සිඩර් කරන්නේ ඒ හේතුව උතන තියෙන්නේ. ඔය බලන්න කෙනා දන්නේ නැහැ කොහොමද ඩිසිෂන් එක ගත්තේ කියලා. හරි තව ප්‍රශ්න තියෙනවද? එහෙනම් ඉතින් මම මේක දැන් මෙතන රෙකෝඩ් කරන එක නවත්තන්න. එතකොට අපිට මේ තමන් තනියෙන් වැඩ කරගෙන ගිහිල්ලා අනිවාර්යයෙන් මේ ටිකේ ප්‍රශ්න කරන්න. ඊට පස්සේ දැන් ප්‍රෝග්‍රෑමින් වගේ තියෙන ඒවායි ඔය හැකර් රැන්ක් තියෙනවා. ඕන තරම් ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් තියෙන ඒවායි ප්‍රශ්න කරන්න. මේවායිත් ඕන තරම් ගන්න ඕන ඔන්ලයින් රිසෝසස් තියෙනවා, e-books තියෙනවා. ඕන තරම් ඒවායි ඉදවල වගේ කරන්න පුළුවන්. කරලා ඉවර වෙලා අර තමන් තනියෙන් වැඩ කරන එකයි මේ කාලේ වෙන්නේ. ඊට පස්සේ Moodle දාන මම හිතන්නේ මේ දවස්වල ටිකක් දානවා කියලා තිබ්බ ප්‍රසන්ටේෂන් එක මේ ටිකක් බලන්න. ඒ ටිකක් බලලා පුළුවන් තරම් අර තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික කොහොම හරි කරගෙන ඉන්න තමන් මහන්සිලා මේ ටික වැඩ කර මහන්සිලා කියන ගොඩක්ම නේ කියන්නේ. දැන් එදිනදා වැට් ටික එදිනදා කරගෙන එක්සෑම් එකට දෙන්න ලැස්සන හැමෝටම මැස් වලට ඒ ප්ලස් එකක් එක්ක හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් ඒ වගේ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් හරි. එහෙනම් නවත්තන්න මේ මොකටම good luck.